අපි එන පටන් ගමු. අද මම මේ පේපර් එක ඉඳාමතා ඔයගොල්ලන් නොදී ඉන්නවා. ඒකට හේතුව මම දැක්කා දැන් අර මගේ අර අලුත් ව්‍යාපෘතියත් එක්ක කීප දෙනෙක් ඒකත් එක්ක මේ පොරබදනවා. මේ පොරබදනවා කියලා මම අදහස් කරන්නේ මේ ඒක මැනේජ් කරගන්න බැරුණා. එකක් ටර්ම් ටෙස්ට් ඇවිල්ලා දැන් කීප දෙනෙක්ම මට තාම ලකුණු එව්වේ නැහැ 12 13 ලකුණු එව්වේ නැහැ. එතකොට 2020 PO එක ඇප්ලයිඩ් එකේ ඒ ටික කම්ප්ලීට් කරගෙන. හරි. ඉතින් ඒතකොට දැන් ඕක දිගටම මෙතනින් එහාට මේ අපි අන්තිමටම කරන අපේ මේ ව්‍යාපෘතිය දැන් මේක හරි විදිහට නොකරුණොත් අර බලාපොරොත්තු වෙන ප්‍රතිඵල වලට යන්න බෑ. දැන් ඔය 2020 PO ඇප්ලයිඩ් කරලා මට ඒ ළමයින්ගේ බලන්න ඒගොල්ලෝ මගේ පේපර් එකේ 48ක් ගන්නවා නම් අරකේ 57යි 60 කිලෝ ඈත් වෙනවා. හරි. ඒ කියන්නේ ඕගොල්ලන් හදපු ගණන් එක තියෙනවා ඒක හරි. නමුත් ඒ දැනුම ඕගොල්ලෝ තුල පිහිටලා තියෙනවා කියන එක නේ ඒක තේරුම්. ඒ දැනුම පිහිටලා තියෙනවා. හරි. එතකොට ඒක අපි මේ කරන් යන වැඩ පිළිවෙලේ මේක මේ බල ගන්නවා නම් ලොකු සාධකයක්. ඒ 2020 ඉඳලා ආපස්සට මේ පේපර් 10 දැන් ඒක ආරම්භයේදීම පටලගත්ත කට්ටියක් ඉන්නවා. හරි ආරම්භයේදීම ඒක පටලගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මම මේ දුන්න සතිය සම්පූර්ණ වෙල දරලා ලබන බදාදා වෙනකොට හරි බදාදා වෙනකොට 2020 PO එක ඇප්ලයිඩ් එක ඉවර කරලා 12 13 මට ලකුණු එවලා ඉවර කරන්න. හරි ලබන බදාදා වෙනකොට ඒක ඉවර කරන්න. ඊට පස්සේ එතනින් එහාට අපේ වැඩ පිළිවෙල ආයෙ පටන් ගන්න යන්න පුළුවන්. හරි මම ගණන් හදලා බැලුවා මේ සැප්තැම්බර් මේ ළමයි මට කවුරු හරි කෙනෙක් උත්තර දෙන්න මේ මට මේ ටිකේ සමහර ඉන්ෆර්මේෂන් ආවේ නැහැ. විභාගයේ ඔක්තෝබර් මාසයේ පවත් වනවා කියලා ස්ථිර තීරණයක් දීලා තියෙනවා. ඒ කියන්නේ විභාගයේ ඔක්තෝබර් මාසයේ අහවල් දිනේ පවත්වනවා කියලා දීලා තියෙනවද මොකක් හරි මේ ස්ථිර මේ දැනුම් දීමක්. එහෙම තියෙනවද? මට ආවේ නැහැ තොරතුරු. නේ ඔව්. එහෙම දැනුමක් ඔබ තුලත් නැහැ. ඒගොල්ලෝ ඒක සාකච්ඡා කරමින් ඉන්නවා කියන මතය තමයි කියන්නේ. හරි. ඉතින් කෙසේ නමුත් මම බැලුවාම මට මගේ පේපර් 22 දක්වා යන්න පුළුවන් මට. දැන් අපි ඉන්නේ 13යි ඉවර කරලා තියෙන්නේ. 22 දක්වා යන්න පුළුවන්කම තියෙනවා. සැප්තැම්බර් අග සතිය වෙනකොට තුන්වෙනි සතියේ අන්තිම සතියේ මාළු දීලා. ඉතින් ඒකයි මේ මම ඒකත් ගැන හිතලා තමයි අද පන්තියේ ඒක අයින් කරේ. ඔබට ඔන්න දැන් මම දුන්න කාලයක්. ඒ කාලය තුල ඔබ කෙසේ හෝ මේක කරලා මේක එල්ලෙන්න. හරි මේක එල්ලෙන්න. කෙසේ හෝ ඒක කරලා ඒ කටයුත්ත කරලා මේක එල්ලෙලා මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න අර මේකක් කරෙක්ට් කරන්න ගත වෙන කාලය දැන් ටිකක් අඩු කරන්න. දැන් අපි පේපර් බර ගානක එහෙම කරලා තියෙන්නේ. හරියට බැලුවොත් 20 ගානක් විතර වගේ. දැන් පළපුරුද්ද තියෙනවනේ. ඉතින් ඒ නිසා අර ඒ කියන්නේ නිකම්ම දඩබඩ ගාලා යන එක නෙමෙයි. දැන් දවස් දෙකකින් විතර ඉවරයක් කරලා දාන මට්ටමට හදාගන්න ඉතින්. මම හිතනවා ඒක අනිවාර්යෙන් ඔබ කළ යුතුයි. ඔබ කළ යුතුයි. එසේ නොවන්නේ නම් වෙන්නේ මේක ජයග්‍රහණය කරන්න බෑ. තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. හරි. ඒක තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. හරියට. හරි තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා හරියට. ඒ නිසා කරුණා කරලා මේ දේවල් ටික හරියට කරන්න පටන් ගන්න. හරි ප්ලෑන් කරලා මේ ලබන බ්‍රාස්මින්ද වෙනකොට ගන්නකො. ඔන්න මම කිව්වා. ලබන බ්‍රාස්මින්ද වෙනකොට try කරන්න බ්‍රාස්මින්ද උදේනකොට ඉවර කරන්න. අඩු ගානේ හවස් වෙනකොටවත් මට ඒ ටික ලබා දෙන්න. හරි. එහෙමනම් අපි කර්තව්‍ය කරගෙන යන්නේ. මේ මම ලියනේවා පේනවා වදිනවා වගේ පොඩ්ඩක් මට කියන්න. මොකද අද මේ මම බෝඩ් එක මම හිතන්නේ ගොඩක් මේ ප්‍රදේශයක් අහුවෙලා තියෙනවා. මේ ඒ ලියනේවා පේනවා වදිනවා වගේ පොඩ්ඩක් මට කියන්න ටික. හරි. මේ හොඳයි 8:45 නේ අපි පටන් ගමු. මම පැය දෙකයි කාලක් විතර ගණනලා ඉන්ටර්වල් එකක් දීලා
ඊට පස්සේ සම්භාවිතාව පටන් අරගෙන කටයුතු කරගෙන යනවා. මේ හරි මේ හොඳයි. මට කියන්න අර කවුද මට කියන්න හසරංග කවිදු හසරංග මට කියන්න මේ අර මම අර ගානක් දුන්නේ අර අයි මේ හරිය තියෙන එකක් ඒ ගාන මොකද්ද? මෙතන අර අන්තිමට වගේ මං හිතන්නේ දුන්නේ ගාන. අර පත අඳින්න එකේ අන්තිමටම දුන්නේ එක. මේ මෙතන ඉසෙට් එක අයි එහෙම සම්බන්ධ කරලා එකක් දුන්නා. කවුරු හරි ඉන්නවද නැද්ද? දනිරු කියන්න පුළුවන්ද ඒක? දනිරු එදා හිටියද කියලා මට මතක නෑ ඒකයි. දනිරු මට කිව්වා ඒකද ඒ ගාන මොකද්ද කියලා? කවුරු හරි දන්නේ කෙනෙක් හරි කියන්නකෝ එතන. කාට හරි පේනවනේ අර ගානක් තිබුණේ ළමයි අර පතයක් අඳින්න මේ අර මෙතන අයි එහෙම සම්බන්ධ කරලා තිබිච්ච එකක් ඉසෙට් එක අයි පදයක් එහෙම සම්බන්ධ කරලා එක ගානයක කොහෙද ඉන්නේ මන් දුන්නේ. සර් ඔව් මාපාංක 3යි i z 3යි i z ඔව් ඊට පස්සේ ධන 6 ඍණ 2යි i ධන 6 ඍණ 2යි i මාපාංකයේ සමානයි කීයද? 6 හරි. දැන් මෙන්න මේ වගේ එකක්. දැන් මේක බොහොම එච්චර කොමන් එකක් නෙමෙයි මේක. එච්චර කොමන් එකක් නෙමෙයි. කොමන් එකක් නෙමෙයි මේක. දැන් මේකේ කොහොමද මේ පතේ අර ඉසෙට් රින ඉසෙට් නෝට් සමානයි k ආකාරයට මේක පත් කරන්න ඕනේ. මෙන්න මේ මොඩල් එකට මේක පත් කරන්න ඕනේ. මේක තමයි පත් කරන්න ඕන ආකෘතිය. මේ ආකෘතියට මේක පත් කරන්න ඕනේ. මේ ආකෘතියට මේක පත් කරන්න ඕනේ. එතකොට මේ ආකෘතියට මේක පත් කරන්න නම් ඔබට ඉතාම හොඳින් පැහැදිලි මේ 3යි i කියන එක තියාගෙන බෑ මෙතන. මේ සෙට් තනි කරන්න බෑ. එහෙනම් 3යි i ගන්නවා අපි පොදු සාධකයක් ඇටියට මේ කියන්නේ මාපාංක ලකුණෙන් එළියට. උතර ගත්තාම මෙතන ඉසෙට් ධන 6 ඍණ 2යි i බෙදීම 3යි i කියන්නේ සමානයි 6. එතකොට 3යි i වල මාපාංකය කියන්නේ 3යි. 3යි i වල මාපාංකය කියන්නේ 3යි. i වල මාපාංකය 1යි. එතකොට මේක 3යි. එතකොට 3 මේ පැත්ත බෙදුනහම 2 එනවා. ඉසෙට් මේක උඩයි යටයි මේ 3යි i වලින් ගුණ කරලා මේ i නැති කරගමු. නැත්නම් ඍණ 3යි i වලින් ගුණ කරනවනේ මේකේ ප්‍රතිපදයේ ඍණ 3යි i. ඒකෙන් ගුණ කරත් කමක් නැහැ. 3යි i වලින් ගුණ කරත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ මෙතන නැති වෙන්න ඕනේ සංකීර්ණ සංඛ්‍යා ස්වභාවයනේ. අතාත්වික ස්වභාවය නැති වෙන්නේ අවශ්‍යතාවය තියෙන වෙන මොකක්ද නෙමෙයි. එතකොට ඉසෙට් ධන මම 3යි i වලින් ගුණ කරනවා උඩයි යටයි. 3යි i 6 ඍණ 2යි i බෙදීම 9යි i වර්ගය. 3යි i වලින් ගුණ 9යි i වර්ගය. එතකොට i වර්ගය කියන්නේ ඍණ 1යි, ඒ කියන්නේ ඍණ 9යි. මාපාංකය සමානයි 2 ඉන්නේ. ඒකට මේ 3න් මේ පැත්ත බෙදුවා. දැන් මෙතන එනවා ඉසෙට් මේ ඍණ ලකුණු මම මෙතෙන්ට දෙන්නම්. ඍණ මෙතනින් එනවා ඍණ 6යි i වර්ගය. ඍණ 6යි i වර්ගය එනවා නේ. ඍණ 6යි i වර්ගය. හරි? මෙතනින් එනවා ඍණ 6යි i වර්ගය. i වර්ගය කියන්නේ ඍණ 1යි. ඒතකොට 6 එනවා. 6 බෙදීම 9. 6 බෙදීම 9 කියන්නේ එතකොට 2 බෙදීම 3යි. මම ඍණ ලකුණ මෙතෙන්ට දුන්නානේ. ඊට පස්සේ මෙතන එනවා ඍණ 18යි i. ධන 18යි i. ඒක 9ෙන් බෙදුනහම 2යි i. මාපාංකය සමානයි 2යි. අන්න දැන් ආවා අර ඉසෙට් ඍණ ඉසෙට් නෝට් ආකාරයට මෙතන සැකසුණා. එහෙනම් දැන් බලන්න ඕනේ මේ
මෙයාගේ මේ අඳින්න කලින් මේක අඳින්න කලින් කේන්ද්‍රයේ තියෙන 3 2 2යි. එන්න මෙන්න මේ වගේ හරියට කියනද? එතකොට මේකේ අරය 2යි. අරය 2යි. මේ දෙකෙන් එකක් හරිය මෙතන තියෙන අගයට සමාන නම් අනිවාර්යෙන් අක්ෂයක් ස්පර්ශ වෙනවනේ. මෙතන තියෙන රාශි දෙකෙන් සංඛ්‍යා දෙකෙන් එකක් හරිය මේ අගයට සමාන නම් අනිවාර්යෙන් අක්ෂ දෙක ස්පර්ශ වෙනවා. දැන් 2යියිනේ. එතකොට අරය එකක 2යිනේ. ඉතින් මෙතන ඉඳලා උස 2යියි. අරය එකක 2යි අන්තිම උත්තරය අරය. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක මේ අක්ෂයේ ස්පර්ශ වෙලා යන එකක් තියෙන. එතකොට මම තව චුට්ටක් පල්ලෙහෙන් ගන්නවා මම ලේසියට. මෙන්න මේ වගේ වෙන්න ඕනේ. මේක ස්පර්ශ වෙලා යන්න ඕනේ අනිවාර්යෙන්. මෙතනින් ඔන්නෝම ස්පර්ශ වෙලා යන මේ එකක්. මේ උස 2යි. මේක 2යට 3. 2යට 3. මෙතනින් ස්පර්ශ වෙලා යනවා. මොකද මේ මෙතන තියෙන තාත්වික කොටස හෝ අතාත්වික කොටසේ විශාලත්වය අනිවාර්යයෙන්ම සමාන නම් මේ අඳින වෘත්තයේ අරයට මේ අනිවාර්යෙන් x අක්ෂය හරි මේ තාත්වික අක්ෂය හරි අතාත්වික අක්ෂය හරි දෙකෙන් එකක් ස්පර්ශ වෙනවා. ඒතකොට මෙවැනි එකක් ආවොත් අර ඉස්සරහින් තියෙන අර මේ සම්පූර්ණ මෙතන z කියන අගයට ගේන්න ඕනේ. මෙන්න මේ මොඩල් එකට මෙයාව ගේන්න ඕනේ. හරි. කොටිම කිව්වොත් මෙතන සංගුණකයේ ධන එක වෙන විදිහට තියෙන්න ඕනේ මේ මොඩල් එක ක්‍රියාත්මක කරන්න නම්. හරි. සටහන් කරගන්න. අද අපි ඉවර කරමු. හරි නේද? රුතුවි මොකද ඇහෙන්නේ නැද්ද? මොකක් හරි අවුලක්ද මේකේ? සර් මේ මෙතන තරහ මොකද සර් කලේ? මේ කරන්ට් එක ගියා සර් මේ. හරි. අපි අර මම දුන්නාර අන්තිම ගාන හැදුවා. අන්තිම ඔය පතේ යන්න ඉක්මනට එනම් කරගන්න පුතා. හරි සර්. හරි නේද? පෘථිවි හරියද නේ? හොඳයි. එහෙනම්
අපි එදා ගැටලු ගණනාවක් කරා. එතකොට ඒව නැවත බලන්න දැන් විවාහ ගණන් පටන් ගත්තාම අනිවාර්යයෙන්ම ඒ දේවල් ටික කරගන්න පුළුවන්. හරිනේ. එහෙමනම් මට මතක නෑ කීවෙනි නිර්මාණයද කියන එක. නිර්මාණ නෙවෙයි මේ කීවෙනි පදයේද කියන එක අංකය මොක වුණා ලියන්න. ඊළඟ පදයේදී argz සමානයි alpha ආකාරයේ පද. ආකාරයේ පද. argz සමානයි alpha ආකාරයේ පද. argz සමානයි alpha ආකාරයේ පද. argz සමානයි alpha ආකාරයේ පද. ඒතකොට දැන් අපි කතා කරන්න යන්නේ argz සමානයි alpha ආකාරයේ පද ගැන. හරි. මෙහි alpha අයත් O ඒ කියන්නේ ඔය දෙකෙන් ඕන විදිහකට දෙන්න පුළුවන් උඹට. හරි මම දෙකෙන්ම කලවම් කරලා දෙනවා. ඒ කියන්නේ හෝ කියන්නේ මේ විතර මේ දේ ගන්නවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ විදිහ හරි මේ විදිහ හරි දෙකෙන් එකක් වෙන්න පුළුවන්. හරි. දැන් මම කිසිම දෙයක් උගන්වන්නේ නැතුව මම පොඩි ගාණක් දෙනවා. ඔබ බලන්න මේකේ පතේ මට ඇඳලා පෙන්නන්න. මගේ පළවෙනි එක්සැම්පල් එක. argz සමානයි පයි බෙදීම 3. මෙන්න මේකේ පදය ඇඳලා පෙන්නන්න බලන්න. පෙන්නන්න කිව්වට ඉතින් බලන්න වෙන්නේ නැහැ. මේ අදින් ඉවර වෙනවා මේකේ සිද්ධාන්ත. බලන්න argz සමානයි පයි බෙදීම 3 කියන එක අඳින්න බලන්න. කල්පනා කරලා. හරි. දැන් අපි කල්පනා කරලා බලමු. එතන මේ තමයි ආගම තලය, සංකීර්ණ තලය. මේ තාප්තික අක්ෂය, මේක අතාප්තික අක්ෂය. හරි. දැන් මේක විස්තර කරගන්න. මේ තලයේ චලනය වෙනවා v කියලා විචාරයේ ලක්ෂ්‍යයක්. ඒ ලක්ෂ්‍යය තැනින් තැනට යනවා. ඒ තැනින් තැනට යන ලක්ෂ්‍යය මගින් z කියලා විචාරයේ සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය වෙනවා. මේ තලයේ p කියලා ලක්ෂ්‍යයක් විචාරයේ ලක්ෂ්‍යයක් චලනය වෙනවා. ඒ ලක්ෂ්‍යය ඒකට තැනින් තැනට යනවා. ඒ යන තැන අනුව එයාට z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් ලැබෙනවා. එතකොට z උත් විචාරයක්. හැබැයි හැම වෙලේම එයාගේ ආග්‍යක පයි බෙදීම 3යි. ඒකනේ මේ කියන්නේ. z කියන විචාරයේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රධාන විස්තරයේ පයි බෙදීම 3යි. මොකක්ද ඒක තේරුම? p චලනය වෙවි යනවා.
කොහෙන්ද දැනක නවත්තනවා. කොහොම ඉන්නේ කියලා. එතෙන්ට අදාළ සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. එයාගේ විස්තරෙම අයින්නවා. ඒ කියන්නේ මම ලක්ෂ්‍යය යා කරනවා මේ සංකීර්ණ මූලයට. යා කරපුවාම මේ රේඛාව තාත්වික අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව පයි බෙදීම තුනක් හදනවා කොණය. ඊළඟට පීට යන්න දෙනවා. ආයෙ නවත්තනවා. මම කියේ සංගීත පුරුතර කියලා වගේ. මියුසික් එක දානවා නවත්තනවා ඒ වගේ යන්න දෙනවා. නවත්තනවා. එතනින් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වෙනවා. ඒ ලක්ෂ්‍යය යා කරනවා සංකීර්ණ මූලයට. හරි. සංකීර්ණ මූලයට යා කරනවා. යා කරපුවාම මේ රේඛාව පයි බෙදීම තුනක කෝණයක් සාදනවා. පයි බෙදීම තුනක කෝණයක් සාදනවා. හරි. ඒ වගේම ආයෙත් යන්න දෙනවා. නවත්තනවා. යා කරනවා අක්ෂ මූලයට. පයි බෙදීම තුනක කෝණයක් සාදනවා. ඒ කියන්නේ කොයි විදිහට ගියා කොයි ආකාරයකට ගියා ඕනම තැනක එයාව නවත්තලා මූල ලක්ෂ්‍යයට සංකීර්ණ මූලයට යා කරපුවාම ලැබෙන රේඛාව අංශක 60ක් සාදනවා. එහෙම වෙන්න නම් මේ p ගේ පදය p යන්න ඕනේ මොන ලයින් එකකද කියන එක තමයි මෙතනින් පැහැදිලි වෙන්න ඕනේ. හොඳයි දැන් තව විනාඩි භාගයක් දෙනවා. දැන් අදින්න බලන්න. දැන් හිතලා අදින්න බලන්න. හරි. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ ඕක මෙන්න මේ වගේ ලයින් එකක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ලයින් එකක් වෙන්න ඕනේ. ඒ පතේ. මේ කෝණය පයි බෙදීම. දුර මේක තමයි ඔය ඉසෙට් ගේ පතේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි දැන් මේ ලයින් එකේ මෙයා යනකොට ඔය z p කියන ලක්ෂ්‍යයට මෙයා සංකීර්ණ මූලයකට දෙන්න පුළුවන්. මෙතෙන්ටත් දෙන්න පුළුවන් p. ඒතර p මෙතෙන්ට ආවම z සමානයි බිඳුව වෙනවා. බිඳුවේ විස්තරය අර්ථ දක්වන්න බෑ. මම ඒක කලින් කිව්වා ඔබට. බිඳුවේ විස්තරය අර්ථ දක්වන්න බෑ. එහෙනම් මේ ලයින් එකේ ඕනම තැනක p දෙන්න පුළුවන් බව ඇත්ත. නමුත් එයාට අක්ෂ මූලයට එන්න බෑ. ඒ නිසා මෙන්න මෙතන හිස් රවුමක් ලකුණු කරලා තියෙන්න ඕනේ. ඇත්තම කියනවා නම් 2004 හරි 6 හරි මාකින් ස්කීම් එකේ වැරද්දුවා මේ. මේකට අනිවාර්යෙන් මේක නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. මේකට හේතුව අර p ලක්ෂයට මේ සංකීර්ණ මූලයට එන්න බෑ. ආවොත් එතනින් නිරූපණය වෙන සංකීර්ණ සංඛ්‍යාව බිඳුවේ ආගයක අර්ථ දක්වන්න බැරි නිසා. හරි නේද? හොඳයි මම හිතනවා දැන් කාරණාව පැහැදිලි ඇති කියලා. එහෙමනම් මම උදාහරණ ගණනාවක් දාන්නම්. ඔයගොල්ලෝ ඒක කල්පනා කරලා අනිත් දැන් කෙනෙකුට ඉන්න පුළුවන් මේ හරිය මේක මෙහෙ ගන්න බැයිද කියලා. දැන් මොකද එතකොට ආගයක මැන්නාම මේ පැත්තෙන් මැන්නා. ඒ කියන්නේ මේකට අනුව මැන්නොත් එහෙම එනවා කීයද? 240ක් එනවා. ආගේ. ඒ කියන්නේ මේ හරියේ ගන්න බෑ. මේ හරිය ගත්තොත් වෙන්නේ මේ හරියේ p කියනකොට මේ ඕනේ මැන්නාම ඉන්නේ 240ක්. නමුත් මෙතන තියෙන්නේ වල දෙකම 3යි.
ඒ නිසා මේ කොටස ගන්න බෑ. මේ කියන්නේ මෙන්න මේ කොටස විතරයි. ඒක පැහැදිලි වෙයි කියලා මම හිතනවා. එහෙනම් මෙන්න මේ දේවල් ටික කරලා බලන්න ඉක්මනට මේ පද ටික අඳින්න බලන්න. ඒක හරි නේද? පල්ලෙහා කැල්ලේ ඉන්න බෑ කියන එක වැටෙනවනේ. මම මේ ප්‍රාන්තර දෙකෙන්ම දෙනවා. මේ අඳින්න බලන්න මේ පද ටික. අපි බලමු දැන් දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එක ගත්තොත් 5.26 කියන්නේ මේ 150 නේ. ඒකට මෙන්න මේ වගේ. 5.5 මේක තමයි පතේ වෙන්නේ. දැන් ඒකේ මේ කැලේ ගන්න බෑ. මේ අර කොටස ගන්න බෑ. මොකද එහෙම ගත්තොත් එහෙම මේ හරියේ ඉසෙට් තියෙනවනම් එයාගේ විස්තරය ආගෙට වැන්නහම මේ කෝණය එන්නේ. ඒකයි මේ යට කොටස ගන්න. බැරි හේතුව අනිවාර්යයෙන්ම මෙතන අර හිස් තවම පෙන්වන්න කරන්නම ඕනේ. example 3 වලට ගියොත් මම ඉතින් කාටත් පැහැදිලි ඍණ පරිමිතිය මාත්‍ර කියන්නේ මේ පැත්තට මේ කෝණය පරිමිතිය ඍණ 2.5 බෙදීම තුන
වෙන 2.5 බෙදීම තුන කියන්නේ ඒකට අර මම මෙන්න මේකෙන් මැනලා තියෙන්නේ. මෙන්න මේ කෝණය 2.5 බෙදීම. එතන හිස් රවුම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට 4.5 බෙදීම තුන. මෙන්න මේක. මේ කෝණය 4.5 බෙදීම. හරිනේ. මේකට තව එකක් එකතු කරගන්න. ආර්ගිසෙට් සමානයි 5 බෙදීම 2. සහ ආර්ගිසෙට් 6 වෙනි 7 වෙනි එක. ආර්ගිසෙට් සමානයි 5. 6 7යි මේ දෙක එකතු කරගන්න. මොකද නැත්නම් අර නිකන් අඩුපාඩුයි වගේ. හරිනේ. මම හිතනවා මේකේ තියෙන කෙලින්ම අර අදාප්ටි කක්ෂයේ ඉහළ කොටස. මේක කෙලින්ම හැබැයි අර සංකීර්ණ මූලය රවුම් කරලා තියෙනවා අදාප්ටි කක්ෂයේ ඉහළ කොටස. මේකට එන්නේ කෙලින්ම තාප්ටි කක්ෂයේ පිටපැත්ත. ආර්ගිසෙට් සමානයි 5 කියවම තාප්ටි කක්ෂයේ පිටපැත්ත. මම හිතන්නේ ඔය ටික හරි. එහෙමනම් පතයටදී අවසාන පත වර්ගය. අවසාන පත සාකච්ඡා කරමු. අවසාන පත වර්ගය. ඒ තමයි මේ arg z ඍණ z not සමානයි alpha ආකාරය. මම දන්නේ මේක අංකය කීයද කියලා. මේ alpha තර කලින් වගේ අර දෙකෙන් එකක් වෙනවා. alpha ඍණ පයි ධන පයි හෝ බිඳුව 2 පයි. දෙකටම දෙකෙන් කොකටරි හැදෙනවා කියන්නේ නෑ මේ ආකාර දෙකෙන් ඕනම එකකට මේකේ මේ ප්‍රධාන විස්තරයෙන් මයින්ඩ් පුළුවන්. ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය මේක විතරයි දීලා තියෙන්නේ. උනාට මේක කලින් තිබුණා. මේ ඉතින් නමුත් ඔබ දැනගෙන සිටීම වැදගත් කියන එක මගේ මතය. ඔය කොච්චර නිශ්චිතව කල්පනා කරලාද ඒක දිහා බලාගෙන පේපර් එක අහන්න හදනවද
කියන දේවල් කෙරෙහි දැඩි විශ්වාසයක් තියන්න බෑ. නමුත් මේවා කරන මිනිස්සු ගොඩක් මේ විශේෂ ගොඩාක් දක්ෂ අය. නමුත් ඒගොල්ලෝ අතින් යම් හේකින් මගේ හැරීමක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඔළුව කියන දේක් ක්‍රියාත්මක වුණොත් ඒකයි මම මේකට හැමදේම දාන්නේ. දැන් මතකද ඔයගොල්ලන්ට මම අර සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය Z1 වෙන Z2 වල මාපාංකයයි විස්තරයයි හොයන කෙටි ක්‍රම දෙකක් කියලා දුන්නා ඒ සංකීර්ණ සංඛ්‍යා අන්තරේ. මතකද ඔය? ඒක කියන වෙලාවේ මම කිව්වා ඔයගොල්ලන්ට මතකද මේක ඉතාම වැදගත් කියලා මේ සංකීර්ණ සංඛ්‍යා පාඩම අධ්‍යයනය කිරීම. ඉතාම වැදගත් කියලා මම කිව්වා. දැන් උදාහරණයක් මෙතන P1 Z1 කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා නම් මෙතන P2 Z2 කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා නම් මේ තියෙන්නේ Z1 ඍණ Z2 වල මාපාංකය. මේ දෙක යාකරන එක. ඒතර Z1 ඍණ Z2 වල ආගය ඕන නම් මම කිව්වා ආගන් තලයේ මේ අඩු වෙන එක්කෙනාගේ ඉඳලා මුල් එක්කෙනාගේ දිශාව හොයාගන්න කියලා. මේ පැත්තනේ. ඒතකොට මේ දිශාව තාත්වික අක්ෂය හමු වෙනකම්ම ගේනවා. ඒ කියන්නේ මේ දිශාව තාත්වික අක්ෂයෙන් එළියට යන විදිහට අදාළ වැඩ කරනවා. දැන් මේ පැත්තේ දිශාව තියෙන්නේ. ඒතකොට තාත්වික අක්ෂයෙන් එළියට යන විදිහ. මොකද මේ පැත්තට තිබුණා නම් එහෙම දිශාව මෙතෙන්ට යා කරලා මදි. මෙතනින් එළියට පන්නන්න ඕනේ. මොකද තාත්වික අක්ෂයෙන් එළියට යන විදිහට දිශාව තියෙන අවස්ථාවට යන්න ඕනේ. දැන් මේකේ මේ පැත්තට තියෙන නිසා මෙතෙන්ට යා කරපුවාම ප්‍රමාණවත් තාත්වික අක්ෂයෙන් එළියට යන විදිහ. ඒතකොට මෙන්න මේ කෝණය තමයි Z1 වෙන Z2 වල ආගි කෝණය. මතකදී ඔයගොල්ලන්ට වගේ කියලා දුන්නා. ඔන්න ඔය දැනුම ඕන වෙනවා මේ වැඩේ කරන්න. හරි මෙතන ඇල්ෆා මෙහෙමයි Z0 අයත් C වූ සංකීර්ණ සංඛ්‍යාව. නියත සංකීර්ණ සංඛ්‍යාව. මේක නියතයි. නියත සංකීර්ණ සංඛ්‍යාව. හරි ඕකයි තාත්තේ. කියන්නේ මේක නියතයක් මේ Z0 කියන්නේ. හරි දැන් මම මේක කිසි දෙයක් ඔයගලන්ට කියලා දෙන්නේ නැහැ. මම දෙනවා එක්සැම්පල් එකක් තනියම කල්පනා කරන්න. ආග් Z ඍණ දෙක ධන 3යි සමානයි i බෙදීම 4. මෙන්න මේකේ පතය අඳින්න බලන්න. ඕකේ පතය අඳින්න බලන්න. දැන් එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? ආගන්තලයේ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ඉඳලා අර විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවට තියෙන දිශාව පයි බෙදීම 4 වෙන්න. ආගන්තලයේදී මෙන්න මෙතන නිරූපණය වෙන අර Z0 ඉඳලා
z කියන විකල්ප සංකීර්ණ සංඛ්‍යාව පෙන්වන ලක්ෂයට තියෙන දිශාව පයි බෙදීම 4 වෙන්න ඕනේ. ඒකනේ මේක කතාව. යන්න දෙනවා පිට නවත්තනවා. එතන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. මේකේ ඉඳලා මෙතෙන්ට දිශාව බලනවා. ඒ දිශාව බලපුවාම පයි බෙදීම 4යි. ආයෙ යන්න දෙනවා. නවත්තනවා. z කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන ලක්ෂය දැන් නවත්තපු දැනනේ තියෙන්නේ. මේකේ ඉඳලා ඒ සංකීර්ණ සංඛ්‍යාවට දිශාව බලනවා. දිශාව බලපුවාම පයි බෙදීම 4 තියෙනවා. එතකොට ආයෙ යන්න දෙනවා පිට. නවත්තනවා. එතෙන්ට අදාළ සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. මේ ලක්ෂයේ ඉඳලා ඒ ලක්ෂයට තියෙන දිශාව පයි බෙදීම 4යි. දැන් ඔක තමයි මේක මේ පතය විස්තර කරගත්තොත් අපිට වෙන දේ. පතය විස්තර කරගත්තාම අපිට පැහැදිලි වෙන දේ ඕක. දැන් ඕකට ගැළපෙන විදියට බලන්න අනිත් බලන්න මේ මොකක්ද මේ පතය මේකට ගැළපෙන විදියට පතය අනිත් බලන්න. එතකොට ඉස්සලාම ඔබට වැටහෙන්න ඕනේ මේ ලක්ෂයේ තියෙන තැන වැදගත් කියන එක. අපි මේ හරිය එතනක් ගමු. මෙතන තමයි මෙයා ඉන්නේ. තුනයි මේ ලක්ෂය. දැන් මේ ලක්ෂයේ ඉඳලා අර විචල්්‍ය p ලක්ෂයේ තියෙන දිශාව තමයි හැම වෙලේම y බෙදීම 4 වෙන්නේ. මේ ලක්ෂයේ ඉඳලා මේකනේ පොයින්ට් එක. මේ පොයින්ට් එකේ ඉඳලා අර විචල්්‍ය p ලක්ෂයේ තියෙන දිශාව තමයි හැම වෙලේම y බෙදීම 4 වෙන්නේ. එහෙනම් ඔබට වැටහෙනවද යන්න වෙන්නේ මේ පාරේ කියලා? යන්න වෙන්නේ මේ පාරේ කියන එක පැහැදිලි නේ? y බෙදීම 4. ඔය p ට යන්න වෙන්නේ මෙන්න මේ වගේ පාරක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔහොම p යන ගමන් මෙතෙන්ටත් එනවනේ. මෙතෙන්ටත් එන්න පුළුවන්. p ඔහොම ගමන් කරන ගමන් මේ රේඛාවේ මෙහෙම ගමන් කරන ගමන් p ට ඕන මෙතන පඩක් එන්න පුළුවන්. එතෙන්ට ආවොත් මේ දෙකේ අතර වෙනස බිඳු මේ උත්තරේ බිඳු වෙනවනේ. මොකද එවිට z වලින් නිරූපණය වෙන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවනේ. z වලින් නිරූපණය වෙන්නේ මේකමයි. එතකොට ඒකෙන් අඩු කරපුවාම බිඳුව. ඒකට ආ බිඳුව කියන එක එනවා. ඒ නිසා මෙයාට මෙන්න මෙතෙන්ට එන්න අවසර නැහැ. අන්න ඒක ඉතාම වැදගත්. මෙතෙන්ට එන්න අවසර නැහැ. මෙතෙන්ට આવොත් ඒකේ ප්‍රශ්න. ඊළඟ එක තමයි ළමයෙකුට ඉඳන්න පුළුවන් මේ පැත්ත බැයිද කියලා. ඔය පීට මේ හරිය යන්න බැයිද? බැහැ. පීට මේ හරිය ගියොත් එහෙම වෙන්නේ z ඍණ 2.3යි කියුවාම දිශාව මේක. මේ ලක්ෂයේ ඉඳලා දිශාව දැන් මේ හරියනේ z කියන්නේ දිශාව මේක. ඒතකොට එම දිශාව හදන කෝණය මේ පරාවර්ත කෝණයක් වෙනවා 225. ඒතර ඒ නිසා මේ පැත්ත මේකේ එන්න විදියක් නැහැ. එන්න ඕනේ මේ කොටස. කාරණාව පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් මේ මම මේ දාන ගණන් ටිකේ පද ටික ඉක්මනට අනිත් මේක එක්සැම්පල් වන්නේ. මෙතනින් වගේ දාන්න මම
බලන්න ඔය පත ටික අනින්න බලන්න.
දැන් අපි දෙවෙනි එකට ගියොත් පයි බෙදීම 6. දැන් මේක හදාගන්න බෑ අර ස්වරූපය. ඉතින් ඍණ ඉගෙන ගත්තාම 3 ඍණ 6. සමානයි පයි බෙදීම 6. එහෙනම් දැන් මේකේ තුන ඍණ I කියන එකනේ මේ. දැන් 3 ඍණ I. පයි බෙදීම 3. එහෙනම් මෙන්න මේක. පයි බෙදීම 6. එතකොට අර z කියන සංකීර්ණ සංඛ්‍යාව නැත්නම් p කියන ලක්ෂයට යන්න පුළුවන් පතේ වෙන්නේ. මොකද හැම වෙලේම මෙතන ඉඳලා මේ පැත්තට තියෙන දිශාව පයි බෙදීම 6 කොණයක් සාධන. බලන්න අවංකව අතෝසන්න මේ දෙවෙනි එක ඔය විදිහට මාක් කරපොයි. දෙවෙනි එක ඔය විදිහට මාක් කරගන්න පුළුවන් වෙච්ච අය අතෝසන්න. අපි example 3 එකට ගියොත් එතකොට එහෙමනම් මේක යන්නේ මෙතන මෙහෙම. මොකද මේකේ පයි බෙදීම 2යි. මේ දිගේ එන්න බෑ. මේ දිගේ එන්න බෑ. නේ පුළුවන් ප්‍රශ්න නැහැ. බෑ මේ දිගේ එන්න බෑ. මේ දිගේ එන්න බෑ. මෙතනින් එහාට විතරයි. මෙතනින් එහාට විතරයි. අතන මට පොඩ්ඩක් වැරදුනා වගේ ළමයි පළවෙනි එක මම හිතන්නේ මෙතන නේද? මෙතන නෑ. හරි. මම පොඩි මිස්ටේක් එකක් තියෙන්නේ. හරි මේක එනවා මේක එනවා. මොකද මෙතන මේකෙන් මේක අඩු වෙන එක කතා කරන්නේ මට පොඩි මිස්ටේක් එකක් ආවා. මෙතනත් එක්ක සම්බන්ධ වෙච්ච. මේ හරිය බවදින්න පුළුවන්. p. එතන මෙතන ඉඳලා ඒ pb නේ තියෙන පැත්තට දිශාව ඒ දිශාව පයි බෙදීම 4 කෝණයක් හදනවා. දැන් p කියන ලක්ෂ්‍ය මේ හරිය තියෙන්න පුළුවන්. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යාවෙන් ඉඳලා ඒකට තියෙන දිශාව මේ පැත්තට තියෙන්නේ. ඒ දිශාවට දික් කරලා ඉගෙන ගත්තාම මේක පයි බෙදීම 4ක් නේ හදන්නේ. සෝරි පයි බෙදීම 2ක්. මට මේ වෙන දෙයක් එක්ක පැටලෙනවා.
ඒ විදිහට ඒක ගත්ත අය උසන් බලන්න. තුන්වෙනි හරි. හරි ඉන්ට්‍රස්ට් මේක ඈ. හරිම මේ ආසයි කරන මේකක් තියෙන්නේ. ඒ කියන්නේ මේකත් එක්ක දකින්න ඕනේ. ඊළඟට අපි හතරවෙනි එකට ගියොත් මම කෙලිම ඍණ එළියට අරගෙනම ලියනවා. ඍණ එළියට ගත්තාම 3/4යි එක. සමානයි ඍණ 5 බෙදීම 3යි. ඍණ 5 බෙදීම 3යි. එහෙනම් දැන් මේ හරි ඕනම තැනක P කියනවා කියලා හිතන්න. මේකේ ඉඳලා මේ ලක්ෂයට තියෙන දිශාව මේ ඒක සාධන කෝණය ඊට පස්සේ මේ හරි ඕන තැනක මේ හරි P තියෙනවා කියලා හිතන්න. ඒතර මේ ලක්ෂයේ ඉඳලා මේකට P ට තියෙන දිශාව. මොකද ඉසෙට් නෝට් වල ඉඳලා ඉසෙට් නේ දිශාවමයි. ඒක අනිවාර්යෙන් හැම වෙලේම 5 වෙදීම. ඒතර මෙතන අර හිස් රවුම තියෙන්න ඕනේ. මේ විදිහට තියෙන්න ඕනේ. මෙන්න මේ කෝණය ඍණ 5 වෙදීම. නැත්නම් මේ කෝණය 5 වෙදීම 3යි. ඍණ කියලා දාන්න ඕනේ කෝණය 5 වෙදීම. බලන්න අතෝසන් ඔය ඒක තියෙනයි. සතුටුයි. හොඳයි. හොඳයි. එක්සැම්පල් 5 आग इसे ऋण आई समान है ऋण फाइव समझ रहा है बोला ना बड़ी बाधा और क्या है तेरा अध्ययन कहे ना ನಾವು ಸಿರಿ ಕನ್ನಡದಲ್ಲಿ ಕೂತ್ನೆ ಮೈದಾನ ටික දවසක් යනකම් ඒ අවුල හිදී වගේ කියලා හිතෙනවා. දැන් මේක කෙලින්ම මේ ස්වරූපයෙන්ම තියෙනවා. මෙතනනේ ඔකදී i ඍණ 5 බෙදීම 4යි. ये क्या नहीं बेहतर अरे මෙහෙට තියෙන්න බෑ ඒක. මෙහෙට තිබ්බොත් එහෙම වෙන්නේ අර i වල ඉඳලා ඒ p ට තියෙන දිශාව මේ පැත්ත වෙනවා. ඒ කියන්නේ තාත්වික අක්ෂයෙන් එළියට යන විදිහට ඇඳගත්තොත් මේ පැත්ත. ඒතකොට කෝණය මේක වෙන්නේ. නමුත් ඒක නෙමෙයි කෝණය ඍණ 5 බෙදීම හතරනේ. මෙතනින්
අවංකවම අත උස්සන්න මට බලන්න ඕනේ මේක කරපු අය තනියම කරපු අය. ඔහොම ඉන්න ඒක අත උස්සගෙන ඉන්න මට බලා ගන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවද කාටවත් කියන එක. හරි 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 හොඳයි හොඳයි. මේක රින පහ රිනායි ඉන්නේ නේ. සකස් කරපුවාම රින පහ රිනායි කියුවම මේ පැත්තේ. රින පහ රින. 3යි 5 වෙදීම 4. එතකොට 3යි 5 වෙදීම 4ක් කියන්නේ මෙහෙමනේ. මෙහෙමනේ මයින්ඩ් වල 3යි 5 වෙදීම 4. මේ කෝණය 3යි 5 වෙදීම 135 කියන එක. හැබැයි මෙතන අර තියෙන්න ඕනේ අර 30 කවුද? හතර. ඒකේ අර තුන කියන එකේ ඉවතර ගන්න ඕනේ. ඒතර හත් වෙනි එකේ තියෙන්නේ ආ මේකේ අපි තුන ගන්නවා පොදු සාධකයක් ඇදී එළියේ. එහෙම නැතුව අපි මේක ගන්න බෑ. එතකොට 3 ඉස්සෙන් ධන 2 ඍණ 2 යට 3යි i. සමානයි වේදීම 3. අන්න දැන් මෙතෙන්දී අර ඔයගොල්ලෝ ගන්න වෙන තියරි එකක් ඇප්ලයි වෙනවා. ඇප්ලයි වෙනවා. මොකද්ද? මතකද මෙන්න මෙහෙම සිද්ධාන්තයක් කියන්නේ. ගුණිතයක ආගයක සමානයි ආගවල එකතු වෙන්නේ. මෙන්න මෙහෙම එකක්. ඔන්නෝම එකක් ඉගෙන ගත්තා මතකද? අන්න ඒක ඇප්ලයි වෙනවා. ඒතර මෙතන 3 කියන්නේ එක සංකීර්ණ සංඛ්‍යාවක්. මේ Z1 වගේ. මේක Z2 වගේ. එහෙනම් මේක දැනෙනවා R
3 ධන r නොවගේව දෙන්න පුළුවන් පටවල එක්සෑම් එකේ. r 2 ඍණ 2ට 3යි i සමානයි 5 විදිහට 3යි. ඒ කියන්නේ මෙතන අර මේ 3 කියන්නේ z1 විදිහට ලියුවා. මේක ඇල්ල z2 විදිහට ලියුවා. එතකොට r z1 දුක කිරීම z2 සමානයි r z1 දාලා r z2. නමුත් ධන තාත්වික සංඛ්‍යාවක ආගය කියන්නේ බිඳුව. මේක බිඳුව. ධන තාත්වික සංඛ්‍යාවක ආගයක බිඳුව. ඍණ තාත්වික සංඛ්‍යාවක් නම් ආගයක 5. එහෙනම් මේක බිඳුව. එහෙනම් ඇත්තටම මෙන්න මේකේ ආගයක 5 බිඳුව වෙනවා. අපි මෙතන හදාගන්න ඉස්සෙල් ඍණ 2 ධන 2 යට නැත්නම් ඍණ එනවා. 3යි i සමානයි 5 බෙදීම 3 වෙන්න ඕනේ. අන්න දැන් ඔබට නිශ්චය කරන්න පුළුවන් හරියටම අදාළ පොයින්ට් එක. ඒ කියන්නේ මේ අර දැන් මේ වගේ එකක් දෙන්න පුළුවන් එක්සෑම් එකේදී. මේ වගේ එකක් දෙන්න පුළුවන් ඔබට විභාගෙදී. ඔබ ටෙස්ට් කරලා බලන්න. මොකද ඒක අර නිකම්ම යෙදෙනව නෙමෙයි වෙන සිද්ධාන්තات එක්ක සම්බන්ධ වෙච්ච යෙදුමක් නෙමෙයි. බලන්න ඒකේ ආදීන අනිත් බලන්න මේ පතේ අනිත් බලන්න. එලා 8 වෙනි එකත් ඉවරයක් කරනවා. දැන් මේක අඳිනවා නම් ඍණ දෙක මේක එක සමාන පරිමාණයකට අවශ්‍යතාවයක් නැහැ. ඍණ දෙකයි මේකයි එක පරිමාණයට ඕනේ නැහැ. මෙතනින් පයිබෙදී උතර මෙතන ඉඳලා මෙතනින් පටන් පයිබෙදී උතුරක් කියන්නේ මේ පැත්තට පයිබෙදී. ඒ විදිහට කියන්නේ. තේරුණාද?
බලන්න 8 වෙනි එක මගේ බෝතලේ වතුර ගන්න හරි නේද? මේක හරි. එහෙනම් 8 වෙනි එක. ඒකෙත් අර මෙතෙන්ට ගන්න. R ඒක අර I එළියට ගන්නවා. R I එතකොට Z ධන 3 මම ලේසි කරා ඒක. සමානයි 2.5 බෙදීම 3 නේ. 2.5 බෙදීම 3 නේ. 2.5 බෙදීම 3. දැන් මෙතනත් අර I කියන්නේ Z1 වගේ මේක Z2 වගේ. Z1 Z2 වගේ එකක් තමයි මේ තියෙන්නේ ගුණිතයක්. ඒතර ගුණිතයක් නම් ඒක I එකට කරන්න පුළුවන්. ආගයි ධන R Z ධන 3 සමානයි 2.5 බෙදීම 3. හැබැයි I වල R එක 5 බෙදීම 2යි. මොකද හේතුව I කියන්නේ මෙන්න මෙතනදී තියෙන්නේ. ඒතර යාගේ R එක බලන්න මූලක් මේ සංකීර්ණ මූලයට යා කරලා මෙහෙම මයින්ඩ් එකේ I කියන ඒ කියන්නේ අතාත්වික අක්ෂයේ මේ ඉහළ තියෙන හැම එකකම R එක 5 බෙදීම 2යිනේ. අතාත්වික අක්ෂයේ ඉහළ තියෙන ඕනම ලක්ෂයක R එක සංකීර්ණ සංඛ්‍යාවක R එක 5 බෙදීම 2යි. ඊට අතාත්වික අක්ෂයේ පහළ තියෙන ඕනම එකක R එක එක්කෝ 270යි එහෙම නැත්නම් මේ පැත්තෙන් ඍණ 90යි. මේ දෙකෙන් එකක් ඔබට ගන්න පුළුවන්. එතකොට මේ මෙතන R කියන්නේ 5 බෙදීම 2යි. එහෙනම් R Z ඍණ 3 මෙන්නවා 2.5 බෙදීම 3. එතකොට මේ 5 බෙදීම 2 එහා පැත්තට ගියාම R Z ඍණ 3 සමානයි මේ කොච්චරද නේ 120කින් 30යි නේ 5 බෙදීම 6යි. ඔනෝගනේ තොතෙන්ට ආවම ඍණ 3 තියෙන්නේ මේ හරියට.
5 දින 6 නොදැන ඔය විදිහට මේ පදේ පිළිගන්නවා. ඔය විදිහට මේ පදේ පිළිගන්නවා. කාරණා පැහැදිලිනේ? කාරණාව ක්ලියර්ද කියලා මම හිතනවා. බලන්න අත උසන්න තනියම මේ තීරණේ ගත්ත අය අත උසන්න බලන්න. බොහොම හොඳයි. මේ කීප දෙනෙක් මනක් දෙනවා. දැන් මේ මම මෙතනින් නවත්තනවා මේක. මොකද තව දැන් විභාග ගණන් සහ මගේ ටියුට් එක ගණන් තියෙනවා. මේ ඒ ටික කරනකොට මේක හොඳටම ටෙම්පරාදු වෙලා එනවා වැඩේ. හරි. වැඩේ හොඳටම සෙට් වෙලා එනවා. හරි නේද එහෙනම්? හරි එහෙමනම් මේ ඒ පත කියන එක මෙතනින් අහවරයි. තව තව එකක් තියෙනවා මට අමතක වුණා. මේ තව එකක් තියෙනවා සමාවෙන්න. මේ ටික ඉවරයි මෙතනින්. හරි. ඉතින් මේවා ගණන් හදනකොට තව ඔබට ගොඩක් මේක ලැබෙයි. මෙන්න මේක. මෙන්න මේක මම දන්නේ නැහැ කීවේ නම්බරේද කියලා. මෙන්න මෙහෙම එකක්. Z ඍණ Z1 මාපාංකය සමානයි Z ඍණ Z2 මාපාංකය. ආකාරයේ පද. මෙන්න මේක. මේකේ Z1, Z2 කියලා කියන්නේ සංකීර්ණ සංඛ්‍යා කුලකයට අයිති නියත වන නියත කියලා කිව්වම Z1 Z2 Z කියන්නේ ඉතින් අර අපේ සුපුරුදු පරිදි කතන්දරය. හරි. මේ මම මේකට පොඩි උදාහරණයක් දෙන්නම්. පුළුවන් නම් මෙන්න මේක කරන්න බලන්න. මෙන්න මේකේ පදේ පුළුවන් නම් ඇදලා වෙන්නන්න මම. උදාහරණයක් ඔබට දුන්නේ පොඩි අභියෝගයක්. මේකේ පදේ ඇදලා දෙන්න බලන්න. හිතලා කල්පනා කරලා මෙනෙහි කරලා ඔකේ පදේ අඳින්න බලන්න. හිතන්න බලන්න.
ඔබ දැන් ඒ ගැන හිතුවට බලන්න. දැන් මම මේක ඇඳලා පෙන්නන්නම් මෙන්න මේ වගේ. දැන් කාට හරි වැඩි එක ආවද කියලා බලන්න මම අවස්ථාව දීලා තියෙනවා. මේක සකස් කරන්න ඕනේ අර ආකාරයට. ඉසෙට් ඍණ ඉලිගත්තා 3 ඍණ 2යි විශ්ලේෂණය කරලා බලන්න. සමානයි ඉසෙට් ඍණ 4 ධන 2යි. එතකොට 3 ඍණ 2 ලක්ෂයේ ඉඳලා මේක මේ අර p ලක්ෂයට තියෙන p ඉසෙට් නිරූපණයේ p වලින්නේ 3 ඍණ 2යි කියන පොයින්ට් එකේ ඉඳලා 3 ඍණ 2යි කියුවාම මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ හිතන්න. ඒතර මේ පොයින්ට් එකේ ඉඳලා අර p ලක්ෂය ඉසෙට් නිරූපණය කරන p ලක්ෂයට යා කරන රේඛාවේ දිග නෙමෙයි අදහස් කරන්නේ. මේකේ තේරුම මෙන්න මේ ලක්ෂයයි මේකයි යා කරන රේඛාවේ දිග කියන එක මේ මාපාංකයෙන් අදහස් කරන්නේ මතකනේ. Z1 ඍණ Z2 වල මාපාංකය කියන්නේ Z1 Z2 යා කරන රේඛාවේ දිග. එහෙනම් p ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි යා කරන රේඛාවේ දිග. ඒක සමානයිලු ඍණ 4 ධන 2යිට p යා කරන රේඛාවේ දිගට. හොඳට බලන්න. ඒක නෙමෙයි කියන්නේ. දැන් මේ ගැන වෙනම හිතන්නකෝ. මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග. Z1 ඍණ Z2 වල මාපාංකය කියන්නේ මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග. Z1 ඍණ Z2 කියන්නේ මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග. හරිනේ? කාරණා පැහැදිලිනේ? ක්ලියර් ඇතිනේ? හරිද? ක්ලියර්. එතකොට මේ දෙක දිගෙන් සමානයි. ඒ කියන්නේ ඕන මේක ස්ථිර ලක්ෂයක් නේ. පීඨ යා කරන රේඛාවේ දිගයි මේක පීඨ යා කරන රේඛාවේ දිගයි සමානයි. එහෙනම් අනිවාර්යෙන් ඔබට තේරෙන්න ඕනේ මෙන්න මේ දෙක යා කරන රේඛාවේ එක මානවට විදියට ආවේ මේ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදය. ඔන්න ඕක උඩ තමයි ඔය p set ගමන් කරන්නේ. මොකද එතකොට මේ ලම්බ සමච්ඡේදයේ උඩ මේ p ගමන් කරනවා කියන්නේ ඕනම වෙලාවක එතෙන්ට තියෙන දුරයි මේ දුරයි සමානයි. ඒ දුරවල දෙක සමානයි කියන එක නෙමෙයි කියන්නේ. Z1 Z යා කරන රේඛාවයි Z2 Z යා කරන රේඛා ඛණ්ඩ දෙක සමානයි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේකේ ලම්බ සමච්ඡේදයේ උඩ තමයි ගමන් කරන්නේ. පැහැදිලි නේද? කාරණාව පැහැදිලිද කියලා හිතනවා. ඉතින් මේ එකක් දුන්නේ. ඔක හඳගන්න ඉතින් තව දෙන්නත් ඔච්චර තමයි ඉතින්. ලම්බ මේ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදය වෙන මොකක්වත් දෙන්න විදියක් නෙමෙයි. හරි. කාරණාව පැහැදිලිද කියලා හිතනවා. මොකද මේ ලම්බ සමච්ඡේදයේ උඩ p තියෙනකොට මෙතන ඉඳලා ඒකට තියෙන දුරවල් දෙක අනිවාර්යෙන් කොතන තිබ්බත් සමානයි. ඒක තමයි මෙතනින් මේ කියන්නේ. මෙතනින් කියන්නේ අන්නේ කතාව. ඉතින් මේක. ඒතකොට දැන් පද සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ උගන්වන්න තියෙන්නේ පද මේ 3යි. Z ඍණ Z නෝට් වල මාපාංකය සමානයි k කියන එකයි. R Z ඍණ Z නෝට් සමානයි alpha කියන එකයි. මේකයි විතරයි. හරි. නමුත් මම ඒවයි ගොඩක් එකිනෙකට තියෙන විභේදන ඔබත් එක්ක ගොඩක් දුරට සාකච්ඡා කරා. විවිධ විදිහට ඔයලා දෙන්න පුළුවන්. දැන් මේ වගේ ඒවා ගැන දීලාවත් නැහැ සිලබස් එකේ. හැබැයි සිලබස් එකේ තිබුණ නැහැ කියලා මේක නොදී ඉඳී කියලා අපිට කියන්න බෑ. ඒක දෙන්න පුළුවන්. ඒක දීමේ හැකියාව තියෙනවා. කාරණා පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. ඒකයි ඉතින් ගොඩක් දේවල් කරා. ඊළඟට මේ සිලබස් එකේ කියලා තියෙනවා මේ හැම පදයකම කාටසියානු සමීකරණය ගන්න
මේ පුරුදු කරන්නේ. දැන් මේකේ කාර්සියානු සමීකරණය. ඒ කියන්නේ xy අතර රිලේෂන් එකක් විදිහට සමීකරණ ගන්න එක. ඒ කාර්සියානු සමීකරණ ගන්න කියලා මේ ඒක පැහැදිලි කර ඒක ගන්න හැටි. මුලින් කරපියවල මම හිතන්නේ කරා ඔබත් එක්ක. පස්සේ මම අර ආග් වලට එනකොට ඒක නැවැත්තුවා. Z green Z note වල මාපාංක සමානයි k එකේ ඉඳලා ගිය සතියේ අන්තිමට කරපු එකේ ඉඳලා අද කරපු කිසිම එකක මම ගත්තේ නැහැ. ගිය සතියේ අන්තිමට කරේ මෙන්න මේ මොඩල් එකනේ. මෙන්න මේ මොඩල් එකනේ කරේ අන්තිමට. ඒකේ ඉඳලා මට මතක හැටියට ඒකෙත් කරේ නැහැ. ඉඳලා අද කරපු මේ වල කිසිම එකක් ගත්තේ නැහැ. ඉතින් එක දෙයයි තියෙන්නේ. මෙන්න මේ Z වෙනකොට x ධන iy දාලා අදාළ මේ යාන්ත්‍රණයේ ක්‍රියාත්මක කිරීම තියෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට හිතමුකෝ දැන් මේකේ කොහොමද කාර්සියානු සමීකරණය ගන්න කියලා. Z වෙනකොට අපි දානවා x ධන iy. කාර්සියානු සමීකරණය ගන්න එහෙමනේ. ඒතර දැම්මොත් මෙතන එනවා මාපාංක මම කෙලිම එකපාර දාන්නනේ x ධන iy දාපුවාම x ඍණ 3 කියලා එනවා. iy ධන 2යි i. ඒකට y ධන 2යි i. නොම එනවා. මෙතන x ධන 4 එනවා. x ධන 4 මෙතන ඍණ 2යි i. එතකොට y ඍණ 2යි i. දැන් ඔකාලෙන් කරා. දැන් ඊට පස්සේ දැන් මේකේ තේරුම එහෙනම් මේකේ වර්ගය දන මේකේ වර්ගය සමානයි. මේකේ වර්ගය දන මේක. නේ? වර්ගමූලය ගන්න ඕනේ නැහැ. මාපාංකය කියන්නේ ඇත්තටම වර්ගමූලය තමයි. මේ සංකීර්ණ සංඛ්‍යා මාපාංකය ගන්න නම් තාත්වික කොටසේ වර්ගය දන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය ගන්න ඕනේ. ඉතින් දෙපැත්තේ වර්ගමූල සමාන කරන්න ඕනේ නැහැ. අපිට කිව්ව හැකි x ඍණ 3 වර්ගය ධන y ධන 2 වර්ගය සමානයි x ධන 4 වර්ගය ධන y ඍණ 2 වර්ගය. ඉතින් මේක සුළු කරපුවාම x වර්ග y වර්ග කැපිලා ax ධන by ධන c සමාන බිඳුව ආකාරයකට එනවා. ඔයගලන්ට ඕන නම් කණ්ඩායම් විලාමේ තියෙන්නේ. ඔයගොල්ලෝ දාන්න සරල රේඛාව දැනුමෙන් මේකේ සමීකරණය එකද කියලා ඕන නම් විශ්ලේෂණය කරලා බලන්නත් පුළුවන්. තේරුණා නේද කාරණා? හරි. එතකොට මම අර ආග් වලින් දුන්නේ වට දෙන්නේ නැහැ. ආග් වලින් දුන්නේ වට මම උගන්වන්නේ නැහැ. හැබැයි මම පේපර් එකක අනිවාර්යයෙන්ම දානවා ගානක් කෙටි ප්‍රශ්න පත්‍රේ. ඒ ආග් වලින් තියෙන පදවල සමීකරණය හොයන එක. ඒක දානවා. හරි. ඒක දාලා එතෙන්දී ඔබට ඒක පුළුවන්ද කියලා ඒ අභියෝගය ගය ගන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට මේක දැන් මෙහෙම අරගන්න මේ කාර්සියානු පතේ කියලා ලියලා නැත්නම් එහෙම ලියන්නත් කමක් නැහැ. මේක යටින් සුළු කරලා බලන්න මේක මොකක්ද එන්නේ කියලා කාර්සියානු පතේ.
මං හිතන්නේ මෙතනින් එනවා ඍණ 6ix ඍණ 14ix මට එන විදිහට නම් එන්නේ මෙන්න මෙහෙමයි. මෙතනින් ඍණ 6ix එනවා අතන ඍණ 8ix එනවා ඍණ 14ix මෙතනින් එනවා 4y මෙතනින් ඍණ 4y ධන 8y මෙතනින් 9යි 4යි 13යි අතන 16යි 3යි 8යි මේක ඍණෙන් ගුණ කරොත් 14x ඍණ 8y ධන 7 සමානයි බිඳුව වගේ එකක් එනවා. බලන්න මේ වගේ එකක් එන අය අත උසන් බලන්න 14x ඍණ 8y ඒ වගේ උත්තරයක්. හරි. මම හිතන්නේ ඔයාලට දැන් පැහැදිලි කොහොමද ඒ කාට හොඳයි. ඒ කාර්සියානු පදයක් ලබා ගන්න කොහොමද කියන එක ඔබට පැහැදිලි ඇති. හරි. කාර්සියානු පදයක් ලබා ගන්න විදිය පැහැදිලි ඇති. ඉතින් තව මගේ පේපර් වල මම මේ දැන් අලුත්ම පේපර් සෙට් එක හදලා පටන් ගත්ත 14 වෙනි ඉවරයි දැන් හදලා. ඔක්කොම. එතන ඉඳලා දැන් ගිය අවුරුද්දේ නොකරපු පේපර් සෙට් එකක් තමයි ඉස්සරහට තියෙන්නේ. ඉතින් ඒ වගේදී මම මේ අලුත් ගණන් මේවා දානවා ඒකට. ඔබ ඒකට සූදානම් කරන්න. හොඳයි එහෙනම් මේ අපි පළවෙනි ඉන්ටර්වල් එක ගමු දැන්. මොකද මේකෙන් පස්සේ තියෙන්නේ මාතෘකාව තියෙන්නේ ආගන්තලයේ ප්‍රදේශ ලකුණු කිරීම කියන එක. ඊට පස්සේ තියෙන්නේ ද මුවාවර ප්‍රමේය. ඊට පස්සේ මම අර භ්‍රමණ සිද්ධාන්තයත් උගන්වනවා. දැන් මේකේ භ්‍රමණ සිද්ධාන්තය දාලා නැහැ. හරිද? ඒ වුණාට 2011 12 මේ භ්‍රමණ සිද්ධාන්තයේ ගණන් දැම්මා. කොහොමදත් මම ඒකත් උගන්වලා දානවා. ඒ කියන්නේ නැති ඒවා ටික දැන් කරන්න තියෙන දේවල් නම් තියෙන්නේ මුවාවර ප්‍රමේය ඒකයි අර ප්‍රදේශ ලකුණු කිරීම කියන කාරණේ විතරයි තියෙන්නේ. මුවාවර ප්‍රමේයයි ප්‍රදේශ ලකුණු කිරීම කියන එකයි විතරයි තියෙන්නේ. ආගන්තලයේ ප්‍රදේශ. ඉස්ලාම නිර්මාණ කළා, ආගන්තලයේ පත කළා, ප්‍රදේශ ලකුණු කිරීම. ඉතින් ওই ටික ඉවර වෙලා ඊට පස්සේ කෙටි ප්‍රශ්න මගේ ළඟ තියෙනවා මම හිතන්නේ 18ක් විතර. මේ ඉතිර ඇහෙනවද මාව? ඔව් සර්. ඉතින් මේ සම්භාවිතාව පටන් ගන්නකොට ඔයාලා ටුමාසට මැසේජ් එකක් දාන්න. ඒකම ටුමාසට මේ දානවද මැසේජ් එකක් මේ අර සංකීර්ණ සංඛ්‍යාවට මම අර අතින් ලියපු ටියුට් එකක් දුන්නා. ඒක පුළුවන් නම් ස්කෑන් කරලා ගෲප් එකට දාන්න කියලා කියනවද? හරි සර් මං කියන්න. මොකද මේ මට මගේ ළඟ ඒක හොයන්න ගියොත් මේ ඔයාලට පුළුවන් වෙයි දාන්න ඒකයි. අතින් ලියපු ටියුට් එකක් තිබ්බා. ඒක පොඩ්ඩක් දාන්න කියන්නේ. ඒකේ ගණන් ටික තමයි ඉස්සෙල්ලාම අපි හදන්නේ. ඊට පස්සේ විභාගවල කෙටි ප්‍රශ්න ටික. ඊට පස්සේ ඉතින් නිවෙන්නේ දැන් කරගෙන යන් ඉතින් මට තේරෙන විදිහට නම් විභාගය කල්ලේ කියලා ඉතින් අපිට හොඳ රිවිෂන් එකක් කරන්නත් පුළුවන්. මේ පේපර් ක්ලාස් එක හොඳට කරගෙන ගිහිල්ලා බොහොම නිදහසේ විභාගය ගන්න. මට ඕනේ ඒකයි ඔයගොල්ලන්ව නිකන් අර කම්බයින් මැත්ස් දාට නිකන් 8යි 6යි අරගෙන නිකන් එන සැහැල්ලුවෙන් විභාගෙට ගිහිල්ලා ලියලා එන. ඒ කියන්නේ ඔක්කොම ඔළුවේ ගානට පිළිවෙලට ෆයිල් වෙලා තියෙන ගතියක්. එහෙම තමයි ඇත්තටම මැත්ස් පේපර් එකකදී ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඉතින් අපි බලමු එතෙන් අපට යන්න පුළුවන්ද කියන කාරණා. රයිට්. එහෙනම් ඉන්ටර්වල් එක ගමු. හරියටම අපි 11යි 10යි 45ට හම්බෙමු. 10යි 45ට හම්බෙලා මේ ඉතුරු ටික කන්ටිනියු කරලා දාලා ඉවරයි.